සාදරයෙන් පිළිගන්නවා SLPC Help YouTube channel එකට. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ FAT32 file system එක පිළිබඳව. හැබැයි FAT32 වලට අමතරව FAT file system එකේ කලින් versions පිළිබඳවත් මූලික හැඳින්වීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඒක අඩුවක් වෙන හින්දා මේ FAT කියන file system එක හඳුන්වලා දෙන්නේ 1977 අවුරුද්දේදී. මේක Microsoft සමාගම ඇතුළු තවත් සමාගම් කිහිපයක් එකතු වෙලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ FAT file system එක තමයි Windows operating system එක සඳහා භාවිතා කරපු මුල්ම file system එක වෙන්නේ. ඇත්තටම මේ FAT කියන්නේ මෙහි කෙටි නම, මෙහි දීර්ඝ තේරුම තමයි file allocation table කියන එක. මේ ෆයිල් සිස්ටම් එක 1977 දී මුලින්ම හඳුන්වලා දුන්නේ 8-bit version එකක් විදියට. එය FAT8 ලෙස හැඳින්වුවා. එතකොට මේ FAT8 කියන ෆයිල් සිස්ටම් එක භාවිතා කරලා තියෙන්නේ ටර්මිනල් ස්ටයිල් පරිගණක සඳහා. ටර්මිනල් ස්ටයිල් කම්පියුටර් එකක් කියන්නේ ඒ කාලේ භාවිතා කරපු මූලික මට්ටමේ පරිගණක වර්ගයක්. මෙවැනි පරිගණකයක් නිතරම භාවිතා කරලා තියෙන්නේ වෙනත් ප්‍රධාන පරිගණකයකට හෝ පරිගණක පද්ධතියකට සම්බන්ධ කරලා. මේ පරිගණක මූලික වශයෙන්ම භාවිතා කරලා තියෙන්නේ ප්‍රධාන කම්පියුටර් සිස්ටම් එකට data input කිරීම සහ ප්‍රධාන කම්පියුටර් සිස්ටම් එකෙන් ලබා දෙන data display කර ගැනීම වැනි කටයුතු සඳහා. ඊට අමතරව 8-inch floppy disk සඳහාද මෙම FAT8 ෆයිල් සිස්ටම් එක භාවිතා කරලා තිබෙනවා. මීළඟට අපි FAT ෆයිල් සිස්ටම් එකෙහි ප්‍රධාන සංස්කරණ මොනවාද කියලා හඳුනා ගනිමු. මෙම FAT ෆයිල් සිස්ටම් එකේ වඩාත්ම සාර්ථක වෙච්ච ප්‍රධාන versions 3ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි FAT12 කියන 12-bit version එක. මේක තමයි FAT ෆයිල් සිස්ටම් එකේ මුලින්ම බහුලව භාවිතා කරපු version එක. මේ හඳුන්වා දුන්නේ 1980 දී. Microsoft DOS මුල් versions සඳහා තමයි මෙම FAT12 ෆයිල් සිස්ටම් එක භාවිතා කරලා තිබෙන්නේ. දෙවැනි version එක තමයි FAT16 කියන 16-bit version එක. මේක තමයි FAT ෆයිල් සිස්ටම් එකේ සාර්ථක වෙච්ච දෙවන version එක. මේක හඳුන්වලා දුන්නේ 1984 වර්ෂයේදී. PC-DOS 3.0 සහ MS-DOS 3.0 යන operating systems සඳහා තමයි මෙම FAT16 ෆයිල් සිස්ටම් එක මුල්වරට හඳුන්වා දෙනු ලැබුවේ. තුන්වෙනි එක තමයි FAT32 කියන 32-bit version එක. එතකොට මේ FAT32 32-bit version එකක් වුණත් මෙහි බහුලවම භාවිතා වන්නේ 28 bits. එම නිසා මෙය 28-bit version එකක් ලෙසත් හඳුන්වනවා. මෙම ෆයිල් සිස්ටම් එක 1996 දී Windows 95 OS R2 සහ MS-DOS 7.1 යන operating systems සඳහා තමයි හඳුන්වා දෙනු ලැබුවේ. එතකොට මේ FAT32 ෆයිල් සිස්ටම් එක Windows Me operating system එක දක්වා Windows පරිගණකවල ප්‍රධාන ෆයිල් සිස්ටම් එක වශයෙන් භාවිතා වුණා. ඊළඟට අපි sector, cluster සහ ෆයිල් allocation table ලෙස හඳුන්වන්නේ මොනවාද කියලා හඳුනා ගනිමු. අපි මුලින්ම බලමු sector එකක් කියන්නේ මොකක්ද කියලා. sector එකක් කියන්නේ hard disk හෝ flash storage වැනි storage device එකක storage volume එක තුල access කළ හැකි කුඩාම storage unit එක ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු cluster එකක් කියන්නේ මොකක්ද කියලා. sectors කිහිපයක එකතුවකින් තමයි cluster එකක් නිර්මාණය වෙන්නේ. cluster එකක් allocation unit එකක් ලෙසද හඳුන්වනවා. එතකොට මේ cluster එකක් කියන්නේ storage volume එකක් තුල ෆයිල් එකක් සඳහා වෙන් කරන්න පුළුවන් කුඩාම ඉඩ ප්‍රමාණය. මෙය තවදුරටත් පැහැදිලි කරනවා නම් cluster size එක කියන්නේ ෆයිල් සිස්ටම් එකක් තුලදී ෆයිල් එකකට ගත හැකි කුඩාම ඉඩ ප්‍රමාණය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි ෆයිල් allocation table පිළිබඳව අවධානය යොමු කරමු. ෆයිල් allocation table යනු partition එකක් තුල clusters වෙන් කර ඇති ආකාරයේ විස්තර කෙරෙන
වගුගත කරන ලද සංඛ්‍යාත්මක දත්ත ලැයිස්තුවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී පාර්ටිෂන් එකක් තුල data අඩංගු වන එක් ක්ලස්ටර්ස් සඳහා වගුවෙහි වෙන වෙනම තනි ප්‍රවේශයන් එහෙමත් නැත්නම් entries අන්තර්ගත වෙනවා. මෙම images වලින් පෙන්වා දෙන්නේ file allocation table වල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. මීළඟට අපි FAT12, FAT16 සහ FAT32 කියන ෆයිල් සිස්ටම්ස් සහය දක්වන ෆයිල් sizes සහ volume sizes පිළිබඳව අවධානය යොමු කරමු. දැන් අපි මුලින්ම FAT12 ගැන කතා කරමු. FAT12 ෆයිල් සිස්ටම් එකේදී volume size එක සහ ෆයිල් size එක මෙගාබයිට් 16ක් දක්වා සහය දක්වනවා කිලෝබයිට් 4ක් වූ ක්ලස්ටර් size එක යටතේදී. ඒ වගේම කිලෝබයිට් 8ක් වූ ක්ලස්ටර් size එක යටතේදී volume size එක සහ file size එක මෙගාබයිට් 32ක් දක්වා සහය දක්වනවා. ඒ වගේම කිලෝබයිට් 8ක් වූ ක්ලස්ටර් size එක යටතේදී clusters 4084ක ප්‍රමාණයක් FAT12 තනි පාර්ටිෂන් එකක් තුල උපරිම වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ වගේම FAT12 ෆයිල් සිස්ටම් එක තුලදී ෆයිල් නේම් එකක් සඳහා භාවිතා කරන්න පුළුවන් උපරිම කැරක්ටර්ස් ප්‍රමාණය වන්නේ කැරක්ටර්ස් 8යි. මීළඟට අපි FAT16 පිළිබඳව අවධානය යොමු කරමු. FAT16 ෆයිල් සිස්ටම් එක භාවිතා කරන ඔපරේටිං සිස්ටම් එක සහ ක්ලස්ටර් සයිස් එක මත භාවිතා කළ හැකි උපරිම වොලියුම් සයිස් එක ගිගාබයිට් 2 සිට ගිගාබයිට් 4ක් දක්වා වෙනස් වෙනවා. ඒ වගේම FAT16 වලදී භාවිතා කළ හැකි උපරිම ෆයිල් සයිස් එක large file support enable කර ඇති විට ගිගාබයිට් 4ක් දක්වාද එසේ නොමැති විට ගිගාබයිට් 2ක් දක්වාද වෙනස් වෙනවා. FAT16 වොලියුම් එකක් තුල 65524ක උපරිම ක්ලස්ටර්ස් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ වගේම FAT12 වලදී වගේම FAT16 වලදී ෆයිල් නේම් එකක් සඳහා භාවිතා කළ හැකි උපරිම කැරක්ටර්ස් ප්‍රමාණය 8ක් වන අතර එහෙත් Windows 95 වලදී එය කැරක්ටර්ස් 255ක් දක්වා වැඩි කර තිබෙනවා. අපි දැන් FAT32 පිළිබඳව කතා කරමු. FAT32 ෆයිල් සිස්ටම් එකේදී ස්ටෝරේජ් වොලියුම් එකක් තුල ක්ලස්ටර්ස් මැනේජ් කිරීමට එහෙමත් නැත්නම් අංකණය කිරීමට තාක්ෂණික වශයෙන් 32 bit numbers භාවිතා කෙරෙනවා. ඒ වගේම මෙම එක් අංකණයක් entry එකක් ලෙසද හඳුන්වනවා. මෙම 32 bit entries වල බොහෝ දුරට භාවිතා වන්නේ මුල් bits 28 පමණයි. ඒවායේ තිබෙන ඉහළම bits 4 නොසලකා හරිනු ලබනවා. එම bits 4 වෙනස් වන්නේ volume එක format කරන අවස්ථාවේදී පමණයි. එම නිසා FAT32 28 bit version එකක් ලෙසත් හැඳින්වෙනවා. FAT32 ෆයිල් සිස්ටම් එක සඳහා Windows disk management වලදී සහාය දක්වන උපරිම volume size එක වෙන්නේ ගිගාබයිට් 32. එහෙත් වෙනත් softwares භාවිතයෙන් Windows operating system එක තුල ගිගාබයිට් 32කට වඩා විශාල partitions නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. සිද්ධාන්තමය වශයෙන් FAT32 ෆයිල් සිස්ටම් එක මගින් ටෙරාබයිට් 8ක් දක්වා වොලියුම්ස් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් Windows operating system එක මගින් ටෙරාබයිට් 2ක් දක්වා වූ වොලියුම්ස් සඳහා පමණක් සහාය දක්වනවා. එයට හේතුව තමයි MBR partition style එක මගින් සහාය දක්වන්නේ වොලියුම් capacity එක ටෙරාබයිට් 2ක් දක්වා පමණක් වන නිසා. FAT32 ෆයිල් සිස්ටම් එක තුල භාවිතා කරන්න පුළුවන් උපරිම ෆයිල් සයිස් එක වෙන්නේ ගිගාබයිට් 4යි. එම ෆයිල් සිස්ටම් එක තුලදී ගිගාබයිට් 4කට වඩා ඉහළ තනි ෆයිල්ස් ක්‍රියේට් කිරීමේ හැකියාවක් නැහැ. මෙසේ තනි ෆයිල්ස් ලෙස හඳුන්වනු ලබන්නේ ගිගාබයිට් 4කට වඩා විශාල වීඩියෝ ෆයිල්ස්, disk images, compressed images වැනි ෆයිල්ස් වලට. ඒ වගේම කිලෝබයිට් 32ක් වූ ක්ලස්ටර් සයිස් එක යටතේදී FAT32 වොලියුම් එකක් තුල උපරිම වශයෙන් ක්ලස්ටර්ස්
268 මිලියන 435,445ක ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. FAT32 වලදී ෆයිල් නේම් එකක් සඳහා කැරක්ටර්ස් 255ක් දක්වා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. අපි දැන් FAT32 ෆයිල් සිස්ටම් එකට අදාළ ක්ලස්ටර් සයිසස් පිළිබඳව අවධානය යොමු කරමු. මෙතනදී පෙන්වලා දීලා තියෙන ටේබල් එකේ පළවෙනි කොලම් එකෙන් ක්ලස්ටර් සයිසස් නිරූපණය කරනවා. දෙවෙනි කොලම් එකෙන් ක්ලස්ටර් සයිස් එකට අදාළ ක්ලස්ටර් එකක අන්තර්ගත වන සෙක්ටර්ස් ප්‍රමාණය නිරූපණය කරනවා. තුන්වෙනි කොලම් එකෙන් ක්ලස්ටර් සයිස් එකට අදාළව සහාය දක්වන වොලියුම් සයිස් එක නිරූපණය කරනවා. කිලෝබයිට් 0.5ක ක්ලස්ටර් සයිස් එක යටතේදී ක්ලස්ටර් එකක සෙක්ටර්ස් එකක් අන්තර්ගත වෙනවා. ඒ වගේම මෙගාබයිට් 32 සිට මෙගාබයිට් 260ක් දක්වා වොලියුම්ස් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. කිලෝබයිට් 4ක ක්ලස්ටර් සයිස් එක යටතේදී ක්ලස්ටර් එකක සෙක්ටර්ස් 8ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ගිගාබයිට් 8ක් දක්වා වොලියුම්ස් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. කිලෝබයිට් 8ක ක්ලස්ටර් සයිස් එක යටතේදී ක්ලස්ටර් එකක සෙක්ටර්ස් 16ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ගිගාබයිට් 16ක් දක්වා වොලියුම්ස් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. කිලෝබයිට් 16ක ක්ලස්ටර් සයිස් එක යටතේදී ක්ලස්ටර් එකක සෙක්ටර්ස් 32ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ගිගාබයිට් 32ක් දක්වා වොලියුම්ස් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. කිලෝබයිට් 32ක ක්ලස්ටර් සයිස් එක යටතේදී ක්ලස්ටර් එකක සෙක්ටර්ස් 64ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ටෙරාබයිට් 8ක් දක්වා වොලියුම්ස් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. FAT32 ෆයිල් සිස්ටම් එක තුලදී primary file allocation table සහ backup file allocation table වශයෙන් පිටපත් දෙකක් නඩත්තු වෙනවා. මෙහිදී primary file allocation table එක ස්වයංක්‍රීයවම backup වීම සිදු වෙනවා. යම්කිසි අවස්ථාවක සිස්ටම් එක මගින් primary file allocation table එකෙහි දෝෂයක් හඳුනාගතහොත් එය backup file allocation table එක හා සම්බන්ධ වී පසුව backup file allocation table එක primary file allocation table එක බවට පත්වීම සිදු වෙනවා. ඇත්තටම මේ ෆයිල් සිස්ටම් එක වඩාත් සුදුසු වන්නේ removable storage media සඳහා. ඒ අතරිනුත් USB pen drives සහ memory cards වැනි flash memory සඳහා වඩාත්ම යෝග්‍ය වෙනවා. එහෙත් අනෙකුත් portable storages සඳහා වුවද භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. operating systems වශයෙන් ගත්තොත් FAT32 ෆයිල් සිස්ටම් එකෙන් ෆෝමැට් කරලා තිබෙන removable storages සඳහා දැනට භාවිතයේ තියෙන සියලුම Windows සංස්කරණ වගේම Mac, Linux සහ Android operating systems ද සහාය දක්වනවා. ඊළඟට අපි බලමු FAT32 සඳහා සහාය දක්වන උපාංග මොනවද කියලා. devices වශයෙන් ගත්තොත් FAT32 storages සඳහා media players, smart televisions, mobile phones, tablets, digital cameras, printers, game consoles වගේම USB port එකක් හෝ SD card slot එකක් සහිත බොහෝමයක් devices සහාය දක්වනවා. මේ තියෙන්නේ කලින් ඉදිරිපත් කරන ලද උපාංගවල රූප සටහන්. දැන් අපි FAT32 ෆයිල් සිස්ටම් එකේ තිබෙන අවාසි පිළිබඳව කතා කරමු. FAT32 වලදී සහාය දක්වන්නේ ගිගාබයිට් 4ක් දක්වා වූ ෆයිල්ස් සඳහා පමණයි. ඒක මේ ෆයිල් සිස්ටම් එකේ තියෙන ප්‍රධානම අවාසියක්. FAT32 සඳහා Windows මගින් උපරිම වශයෙන් සහාය දක්වන්නේ වොලියුම් කැපැසිටි එක ටෙරාබයිට් 2ක් දක්වා වූ පාටිෂන්ස් සඳහා පමණයි. එහෙත් ඇතැම් operating systems ටෙරාබයිට් 8ක් දක්වා වූ වොලියුම්ස් සඳහා සහාය දක්වනවා. ඒ වගේම තමයි Windows disk management තුලදී සහාය දක්වන්නේ ගිගාබයිට් 32ක් දක්වා වූ වොලියුම්ස් සඳහා පමණයි. මෙම ෆයිල් සිස්ටම් එක තුල local security features හෝ folder security features අන්තර්ගත නොවන අතර
ඕනෑම local user කෙනෙකුට FAT32 partition එකක් තුල තිබෙන files or folders full access කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම FAT32 file system එක තුල data encrypt කිරීමේ හෝ data compress කිරීමේ පහසුකම් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි FAT32 කියන්නේ NTFS වගේ journaling file system එකක් නෙවෙයි. එම නිසා data corruptions සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. මේක තවදුරටත් පැහැදිලි කරනවා නම් NTFS file system එකේදී හදිසි අවස්ථාවන් වලදී එම file system එක තුළ තිබෙන log files සහ checkpoint information මගින් damage වුණු data නැවත restore කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් FAT32 file system එක තුළ මෙවැනි ක්‍රමවේදයක් අන්තර්ගත වන්නේ නැහැ. අපි දැන් FAT32 file system එකේ තිබෙන වාසි පිළිබඳව කතා කරමු. FAT32 file system එක සඳහා දැනට භාවිතයේ තිබෙන සියලුම Windows සංස්කරණ වගේම Mac, Linux සහ Android operating systems ද සහාය දක්වනවා. සාමාන්‍යයෙන් USB port එකක් හෝ SD card slot එකක් සහිත විශාල පරාසයක devices සඳහා මෙම file system එක සහාය දක්වනවා. මෙම file system එක තුලදී ඉක්මනින් file access කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් එම file access කිරීමේ speed එක file type, file size, partition size, fragmentation සහ folder එක තුල අන්තර්ගත වන files ප්‍රමාණය යන කරුණු මත වෙනස් වෙනවා. මෙම file system එක gigabyte 8ක් දක්වා partitions තුල files access කිරීම සඳහා වඩාත් යෝග්‍ය වන අතර මෙමගින් කුඩා partitions තුල පහසුවෙන් ඉඩ කළමනාකරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. FAT32 සැහැල්ලු ෆයිල් සිස්ටම් එකක් වන නිසා පරිගණකවලදී RAM usage එක අවම වන අතර ඒ වගේම ඉක්මනින් volume scan කිරීමේ හැකියාවද පවතිනවා. අපි මේ ෆයිල් සිස්ටම් එකේ තිබෙන වාසි අවාසි පිළිබඳව කතා කරා. ඇත්තට මේ ෆයිල් සිස්ටම් එකේ තිබෙන විශේෂත්වය තමයි බොහෝමයක් operating systems සඳහා මෙන්ම බොහෝමයක් devices සඳහාද සහාය දැක්වීම. මේ නිසා FAT32 දැනට ලෝකයේ තිබෙන most compatible file system එක ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එහෙනම් FAT32 file system එක සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙපමණයි. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ අදහස් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක පිළිබඳව ඔයගොල්ලෝ සෑහීමකටපත් වෙනවා නම් වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරලා පොඩි සහයෝගයක් ලබා දෙන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක නරඹු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.